නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. නැවතත් මේ සුන්දර ශනිදාවේ ඔබ හමු වෙනවා විරාමයකින් පස්සේ. තරංග දැන් උදේ ඉඳන්ම ගත්තොත් අපි මේ කියපු පත්තරවල තිබිච්ච පුවත් වාර්තා හැරුණාම අපි තල් සංවර්ධන මණ්ඩලය ගැන තල් ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරා. ඊට පස්සේ දැන් අවසාන වශයෙන් ගත්තොත් එහෙම ආරිෂ්ලි වික්‍රමනායක මැතිතුමන් එක්ක ඒත් අපි අපේ කිරිපිටි ටික ගැන, අපේ ආහාර ටික ගැන, අපේ භෝග ගැන අපි කතා බහ කරා. ඉතින් මේ දේවල් එක්ක අද දවසම අපි මේ වෙන් වෙලා තියෙන්නේ එකකට එකක් සම්බන්ධ කර හැකි සම්බන්ධ වෙන කාරණාත් එක්කද කියලා හිතනවා ඊළඟ සාකච්ඡාවට අවධානය යොමු කරද්දී විශේෂයෙන් මේ ආහාරවල අපේ රටේ හෝ මොන රටේ හෝ මේ පවතින තත්ත්වයක් එක්ක විශේෂයෙන් අවධානය යොමු කරන්න වෙන ආහාරවල සුරක්ෂිතතාව පිළිබඳව, ඒ වගේම පිරිසුදු භාවය, පරිස්සම පිළිබඳව මේ ආදී කාරණා ගණනාවක් තිබෙනවා අපි අවධානය යොමු කළ යුතු. ඒ සඳහායි අපි සූදානම් වෙන විශේෂයෙන්ම වැදගත් දිනයක් අතළඟ තියාගෙන ලෝක ආහාර සුරක්ෂිතතා දිනය හෙටටයි යෙදී තිබෙන්නේ. ලෝකයේම සමරන සුවිශේෂ දිනයක්. මෙවර තේමාවත් මේ සම්බන්ධ වෙන්නේ මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක. ඒ සූදානමින්ම අපි සාකච්ඡාවට යොමු වන්න සූදානම් සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයායක විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයලත් මැතිතුමන් එක්ක අයිවන් සුදේශන ලක්ෂ්මන් ජයමාන මැතිතුමන් ගම්ලත් සමාවෙන ගම්ලත් මැතිතුමන් එක්ක අපි එතුමන් එක්ක මේ කතාව තරංග කොතනින් ආරම්භ කරනවා. මට හිතෙනවා මේ ආරක්ෂක ආහාර සුරක්ෂිතතාවය කියන වාක්‍යයත් එක්කම කතාවට આવොත් හොඳයි කියලා. මේක ටිකක් පැහැදිලි කරගෙන આવොත් හොඳයි. මොකද දැන් මේ COVID-19 එක තවදුරටත් අපිට මේ ආහාර සුරක්ෂිතතාවය කියන කාරණා පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම කැමතියි වෛද්‍යතුමනි ඔබතුමාගෙන් පටන් ගන්නම ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාවෙන්. ඔතන දැන් ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ අපේ දැන් ආහාර කියන එක හැමෝටම ඕන වෙන මූලික අවශ්‍යතාවයක්. දැන් මේ ආහාර සුරක්ෂිතයි කියන එක විශේෂයෙන්ම වැදගත් මාතෘකාවක් වුණේ මේ මෑත කාලය තුළදී. අපි අතීතයෙන් පටන් ගන්නවා නම් මීට අවුරුදු 60ක් 70කට ඉස්සෙල්ලා ආහාර සුරක්ෂිතතාවය ගැන වැඩි කවුරුත් එච්චර කතා කරේ නැහැ. ඒ කාලේ ඔය කොරරා වගේ රෝග හැදුනා. ඒ බැක්ටීරියා වලින් ආහාර දූහණය වීම කියලා අපි කියනවා මේ කන්ටැමිනේට් එක තිබුණේ. නමුත් කාලයත් එක්ක ආහාර වලට යම් යම් ද්‍රව්‍ය හිතාමතා එකතු කරන වාතාවරණයක් තුළ සහ නැත්තම් ස්වාභාවික එකතු කරන වාතාවරණයක් තුළ තමයි මේ ආහාර සුරක්ෂිතතාවය කියන එක වැදගත් මාතෘකාවක් බවට පත් වුණේ. දැන් මම හිතන්නේ අපි නම් පොඩි කාලේ අවුරුදු 3-4 5 වගේ කාලේ අපි ස්වාභාවිකවම කෑවේ ඔය අද කියන ඕගනික් ආහාර විතරයි. අද නම් මේ ඕගනික් ආහාර කියන එක වැඩිපුර දීලා සුපර් මාකට් වල විතරනේ ගන්න තියෙන්නේ. මොකද මීට අවුරුදු 50ක් 60ක් 70කට ඉස්සර කුමිනාශක කියලා જાතියක් තිබුණේම නැත්තම්. ඒතර පොහොර මිනිස්සු අර යූරියා පොඩ්ඩක් පාවිච්චි කරන වෙන පොහොරක් පාවිච්චි කැට පොහොර කියලා තිබුණා. ඒ වගේ මූලික දේවල් බේසික් දේවල් විතරයි තිබුණේ. එතකොට වෙනත් හෝමෝන ಜಾති කියලා අහලවත් තිබුණේ නැහැ. ආහාර මේ ශාක හෝමෝන අපේ රටවල තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා පරිසර දූෂණය වෙලා තිබුණේ නැහැ. බැරලෝහ කියලා දේවල් ආහාරට එකතුුනේ නැහැ. විෂ වර්ග ආහාරට එකතුුනේ නැහැ. ඉතින් ඒ නිසා ස්වාභාවිකවම අපි ඔක්කොම කෑවේ අපි වාසනාවන්ත වුණා මේ විදිහට ස්වාභාවික ආහාර. ඒ කියන්නේ ඕගනික් කියන ආහාර කන්න. නමුත් ලෝකේ ජනගහනය වැඩි වෙගෙන යනකොට මිනිස්සුන්ට මේ අස්වැන්න මදි වුණා. ඒ අස්වැන්න මදි වෙනකොට අස්වැන්න වැඩි කරගන්න අපට අවශ්‍ය වුණා. ඒ සඳහා මුහුන් භෝග ওই BG කියලා වතුර වල නිෂ්පාදනය කරන තහල් වර්ගය ආවා. අවසනාවකට ඒවට අර කුමීන් ආකර්ෂණය වෙලා ඒ කුමීන්ගේ ඇටැක් කිරීම වැඩි වුණා. ඒ නිසා අන්න අපට අවශ්‍ය වුණා කුමිනාශක ඒ කුමීන් මර්ධනය කරන්න. ඒකට අර පාරම්පරිකයට වඩා පොහොර අත්‍යවශ්‍ය බවක් අවශ්‍ය වුණා. අන්න පොහොර දානකොට පොහොරත් එක්ක ගන්න බැරලෝහෙන්න පටන් ගත්තා. අන්න ඒ නිසා ඔන්න වසවිස එකතු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ අමාරුවෙන් වැඩි කරගත්ත අස්වැන්න අපිට කල් තියා ගන්න ඕන. ඉස්සර නම් අපි කල් තියාගත්තේ ඉස්සෙල්ලාම කල් තියාගත්තා මේ පැණි වල දාලානේ. ඊට පස්සේ වේලලා. ඊට පස්සේ දුම් ගහලා. ඊට පස්සේ ෆ්‍රිජ් එක ආවා. ඒ විදිහට අන්න එතෙන්ට නිකන් ඉතර ප්‍රශ්නයක් නැහැ. ඕක ෆ්‍රිජ් එකේ තිබ්බයි කියලා ඕන්න ටික දවසක් යනකොට පොඩ්ඩක් අර ෆ්‍රෙෂ් ගතිය නැති වෙ නැත්නම් ලුක් ගැටලුවක් නැහැ. එතනින් පස්සේ තමයි ප්‍රශ්නෙට ආවේ.
අන තවදුරටත් කල් තියාගන්න. ෆ්‍රිජ් එකේ තියලා සුමාන එන්න නැහැ අපිට මාසයක් තියාගන්න අන්න රසායනිකයක් එකතු කරන්න සිද්ධ වුණා. මෙන්න මේ විදිහට ආහාර වලට රසායනික ද්‍රව්‍ය, විෂ වර්ග සහ බැරලෝහ එකතු වෙන්න පටන් ගත්තා පසුගිය දශක කිහිපයක් තුළ. අන්න ඒ නිසා තමයි අපි ආහාර වලට මේ දේවල් එකතු වෙනවා නම් මේ දේවල් වලට අපි නිර්ණායකයන් සකස් කරන්න ඕන. මෙන්න මීට වඩා තිබුණොත් මනුෂ්‍ය ශරීරයට හොඳ නැහැ. අන්න එතෙන්දි තමයි ආහාර ආරක්ෂණයට අපට එන්න ඕනේ. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම වර්ග තුනක් තිබෙනවා ආහාර දූරණය කරන අනාදිමත් කාලයක ඉඳන් බැක්ටීරියා ඒ වගේ දේවල් තියෙනවා. විෂ වර්ග ඇෆ්ලාටොක්සින් කියනවා පස්සේ පැහැදිලි කරන්න. ඒ වගේ විෂ වර්ග වලින් අපි ආරක්ෂා විය යුතුනවා. ඒ වගේම අනිකුත් කුමිනාශක වගේ දේවල් වලින් රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වෙනවා. එන්නේ දේවල් ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක තමයි ආහාර සුරක්ෂිතතාවය. අපිට පැහැදිලි දැන් ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියන එක. දැන් මෙවර තේමාව කොහොමද සම්පාදනය වෙන්නේ සහ මේ COVID-19 කියන විශේෂ වාතාවරණය උඩ තමයි අපිට ඒක ගැන දැන් කතා කරන්න සිද්ධ වෙන්නේ. වෛද්‍යතුමනි ඒ වෙත අවධානය යොමු කළොත්. ඔව් ඇත්තටම COVID-19 මේ ලංකාවට පැමිණීම තුළ අපි සෞඛ්‍ය ආරක්ෂිත විදියට ආහාර පිළියෙල කරන්නට මෙතෙක් ඒ ආයතන ලබා දීපු උපදෙස් වලට හොඳ අවතීර්ණයක් වෙන්න උනා. මොකද අපි හැම වෙලාවෙම දැන් කොවිඩ් වලින් වැළකීම සඳහා මුඛාවරණ පළඳින්න කියනවා. ඒතර මුඛාවරණ පළඳිනවා නම් ආහාර සකස් කරන එක්කෙනා කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න ඒත් එක්කම ආහාරත් ආරක්ෂා වෙනවා. මොකද යා කියනවා නම් ඇත්තට වෙනත් රෝගයක් මේ බෝන් රෝගයක් වෙන බෝන් රෝගයක් තියෙනවා නම් ආහාර වලින් කියන්නේ ඒනුත් ආරක්ෂා වෙනවා. ඒ වගේම අපි නිතර අත හොදන්න ඇතුළෙන් ඉස්සෙල්ලා අත හොදලා තමයි ඇතුළට එන්න ඕනේ. ඒ වගේම අනිකුත් ආරක්ෂණ විදි පිරිසුදුවට තියාගන්න නිතරම මේසේ දැන් කස්ටමර්ස්ලා ඇවිල්ලා ඉන්න මේසේ ඒක පිරිසුදු කරන්න. එතකොට විෂ බීජ හරණය කරන. මේවා කොවිඩ් එකත් එක්ක ආපු යම් යම් සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ස්වාභාවිකවම ඒත් එක්ක අපිට ආහාර ආරක්ෂණයටත් පහසුවක් වුණා. එතකොට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට ඔබතුමාලා විශේෂයෙන්ම පාරායිනේ තියෙන පුංචි පෙට්ටි කඩේ ඉඳලා තරුපන්තිය හෝටලේ දක්වාම මේ දේවල් නිර්ණායක ඉදිරිපත් කරලා යම් සූදානමක් තියෙනවා මේ වෙනකොට. කොහොමද මේ වැඩපිළිවෙල? ඇත්තටම ඔය ගිය අවුරුද්දේ තමයි ඔය වැඩපිළිවෙල අපි ලෑස්ති කරලා මේ 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා ගැසට් පත්‍රය නිකුත් කරලා තිබෙනවා. ඒ ගැසට් පත්‍රයේ අනුව මේ ගැසට් පත්‍රයේ අනුව සෑම ආහාර නිෂ්පාදනය කරන විකුණන සහ ගබඩා කරන ඒ සෑම ආයතනයක්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිකාව ලියාපදිංචි වෙනවා. ඉතින් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳලා. නමුත් යම් යම් ගැටලු සහකාරී සත්‍යයන් ඒ වගේ මේ කොවිඩ් සංගිත තත්ත්වයක් දැනට අපි මේට කල් දීලා තිබෙනවා ජූනි මාසේ 1 වෙනිදා වෙනකන් කල් දීලා තිබෙනවා. ඉතින් මේ වැඩ පිළිවෙල දැනටමත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් විසින් ආරම්භ කරලා තිනවා. මේන් අප බලාපොරොත්තු වෙන්නේ මේ ගැසට් නිවේදනය අනුව 1980 අංක 26 දන්න ආහාර පනත අනුව මේ නිකුත් කරලා තියෙන්නේ. ඒකට මේ නීතියක් වෙනවා. ඒ නිසා කිසියම් වූ ආයතනයක ආහාර විකුණනවා නම් සකස් කරනවා නම් ගබඩා කරනවා නම් ඒ වගේ කරන ඕනෑම ආයතන. ඒ කියන්නේ ඔතුමා කිව්වා වගේ අර පොඩි තේ කඩේක ඉඳලා තරුපය හෝටල් දක්වා සියලුම මේ ආයතන ආහාර පරිහරණය කරන ආයතන ආහාර පනත යටතේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමග ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ ලියාපදිංචි වීම සඳහා పూర్ව කොන්දේසියක් තමයි අපි හදලා තියෙනවා ඒ සඳහා ප්‍රමිතියක්. ඒ ප්‍රමිතිය සඳහන් වෙනවා මේ ගොඩනැගිල්ල කොහොමද තියෙන්න ඕනේ? ගොඩනැගිල්ල තියෙන්න ඕන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය, වැසිකිළියේ තිබිය යුතු ආකාරය. එතකොට ඒවැ කවුරු හරි නවතන් ගන්නවා නම් ඒ තැන් තිබිය යුතු ආකාරය, මැස්සන්ට ඉන්න බැරි වෙන විදිහට ආවරණය කරලා තියෙන්න ඕනේ. ඒ වගේම සිවිලිම කොයි ආකාරයෙන් තිබෙද මේ සියලු දේවල් ප්‍රමිතියෙන් සකස් කරලා තියෙනවා මේ ගැසට් නිවේදනයේ. ඒ වගේම ඒ ආහාර සකස් කරන පුජ්‍යලීන් ෆුඩ් හැන්ඩලර්ස්ලා කියනවා ඒගොල්ලෝ මොන ආකාරයයි මේ රෝගයන්ගෙන් පෙළෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ රෝගයන්ගෙන් පෙළෙන්නේ නැති වෙන බවට පිළිගත් වෛද්‍යවරුගේ සහතිකයක් තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් පුජ්‍යලය සම්බන්ධ වුණොත් නිර්ණායකයන් දක්වලා තියෙනවා. ඒ වගේම මේ ආහාර සකස් කරන්නට පාවිච්චි කරන භාජන ඒවට ප්‍රමිතියක් තියෙනවා. දැන් සමහරවිට ඔබ දකින්න ඇති විශේෂයෙන්ම ඔය කේටරින් සර්විස් කියලා තියෙනවා අපි දැකලා තියෙනවා ඕනෑම භාජනයක ආහාර අරන් යනවා. අපි දැන් මේ
තිරේ තියෙන පින්තූරයත් රූප සටහනුත් මේ ඔබ කියන කරුණුත් එක්ක සැසඳෙනවා මම හිතන්නේ. ඔව් ඇත්තට මේ දක්වලා තියෙන රූප සටහනේ දක්වන්නේ කාරණා 8ක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක අප මේ ආහාර සුරක්ෂිතතාවයේ කොයි ආකාරයෙන් සැකසිය යුතුද කියන එක කාරණා 8කට දක්වලා තියෙනවා. පළවෙනි කාරණා තමයි සෑම පරිශ්‍රයකම ඇතුළත ස්ථානයේ ජලය සබන් සහිතව අත්සෝදන්න තියෙන්න ඕනේ කියන එක. දෙවෙනුව වරකට පරිශ්‍රයක් තුළ සිටිය හැකි උපරිම ප්‍රායෝගිකයන් ගණන ඒ යන්න ඉස්සරහා දක්වලා තියෙනවා. දැන් මේ තේ කඩේ ඇතුළේ ඉන්න පුළුවන් 8 දෙනාට. එහෙනම් ඒ 8 දෙනාගේ බෝඩ් එකක් එහෙම දාලා තියෙනවා ඉස්සරහා. තුන්වෙනුව පරිශ්‍රයේ පිටතදී සහ මුදල් අයකැමි අසල පාරිභෝගිකයන් පොලිමේ සිටිනට අවම වශයෙන් මීටරේ දුරක පවත්වා ගැනීම සඳහා ඒ සලකුණු කරලා තියෙන්න ඕනේ කියන එක. හතරවෙනි කාරණේ විකිණීමට ඇති භාණ්ඩ අනවශ්‍ය ලෙස අල්ලීමෙන් වළකින්න. දැන් අපි සමහරලාට දකිනවා දැන් ඔබ කඩේට ගිහිල්ලා තේ බොන්න මට ෂෝට්ටිස් ගේන්න කිව්වහම අර පිඟානක දාලා ගොඩක් ගේනවා. ඔව්. ඒක සමුන්ට ඕන දේ එකක් අල්ලලා බලනවා. ඒක හොඳ නැහැ කියලා තව එකක් අල්ලලා බලනවා. සමහරවලට ඉබල බලනවා. කාලා එකක් කියලා බලනවා. එකක් කාලා අනිත් ටික එතන තියෙනවා. ඒතකොට මේක හරිම අවදානම් සහිතයි මේ කාලා බක්වන තියෙන විශේෂය. ඒ නිසා අපි කියනවා අන්නේ දේෙන් වළකින්න ඕනේ. ඔබට අවශ්‍ය දේ බලලා අවශ්‍ය ප්‍රමාණයෙන් ඕඩර් කරන්න මුදල් ගෙවලා ඒ දේ කෑවා හෝ නැතා හෝ එතනින් අයින් කරලා අන් අයට ඒක නිරාවරණ වුණා නම් තව කෙනෙකුට දෙන්න එපා කියන එකත් අපි මෙහි හතරවෙනි කාරණේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පස්වෙනි කාරණය ඇසුරු නොකරන ලද කෑමට සූදානම් කර ඇති ආහාර ආවරණය කරලා තියෙනවා. ඒක කොහොමත් අපි මේ රෙගුලාසිය වල තියෙන සාධකයක්. හයවෙනි කාරණය ඇසුරු නොකරන ලද කෑමට සූදානම් කර ඇති ආහාර පිළිගන්වන්නන් මුඛාවරණ අත්ඇසුම් හිස්ඇසුම් සහ ඒප්‍රන් පැනඩ සිටිය යුතුයි කියලා. ඒකත් නීතියේ තිබෙන එක් දෙයක්. 7 කෑමට සූදානම් කර ඇති ආහාර පිළිගැන්වීමේදී ආහාර ඇල්ලීමට සුදුසු මෙවලම් භාවිතා කරන්න ඕන. තොන් කියලා අපි කියන නැත්නම් අඬුවක් වගේ එකක් තියෙනවා. ඒයින් විතරයි ආහාර අල්ලන්න ඕන. අතින් අල්ලලා දෙන එක වැරදි. වරක් පිළිගන්නන ලද ආහාර නැවත වරක් පාරගිවන්ට පිළිගැනීම හෝ විකුණීම සිදු කරන්න හොඳ නැහැ විශේෂයෙන් මේ අවස්ථාවේ. මෙන්න මේ කරුණු 8 අපි සියලුම මේ වෙළඳ ව්‍යාපාරිකයන්ට දැනුවත් කරනවා. ඒ වගේම ඒ පරිදි ඉටවන බවට වග බලා ගන්නට ඒගොල්ලෝ කටයුතු කළ යුතු වගේම ඔබ පාරිභෝගිකයෙක් විදිහටත් ඔබටත් යුතුකමක් තිබෙනවා. ඒ වගේ තැනකට ගියාම මේක එපා කියලා තියෙනව නේද? මේක ඔබ නොකළ යුතුයි කියන එක කියන්නට. එතුමා ඉදිරිපත් කරපු කාරණාත් එක්ක තරංග මට හිතෙනවා එක පැත්තකින් එහෙමත් තියෙනවනේ මේ කොවිඩ් වසංගතයත් බෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් වෙනවද මේ පැත්තෙන් කියලා ගත්තා. මොකද අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා අපිරිසුදු විදිහට ආහාර විකුණන ස්ථාන පිළිබඳව ඒවා මේ උයන පිහන තැන් පිළිබඳව අසුරුම් කරන ආකාරය පිළිබඳව ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය පිළිබඳව එහෙම ගත්තාම දැන් මේවා ඔබ ඔය ඇතම් කරුණු සඳහන් කරමින් කිව්වා මේවා කොහොමද තියෙන කාරණා කියලා සමහර ඒවා ගැන කිව්වා. එතකොට අපි විශ්වාස කරනවා ඒ වෙතත් වැඩි අවධානයක් යොමු වන අවස්ථාවක් විදිහට මේ සලකන්න පුළුවන්. එතකොට ඔබට මේ තනිව කරන්න බෑ. තවත් අංශ ගණනාවක් ඒකාබද්ධ වෙන්නට ඕනේ මේ වැඩපිළිවෙලත් එක්ක. ඒ මොන අංශද ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම මේ ආහාර ආරක්ෂණය කියන එක හැමෝගෙම වගකීමක කියන එක ගිය අවුරුද්දේ ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා දිනයේ ලෝක තේමාව. ඒ කියන්නේ මේ ආහාර ආරක්ෂණය කියන එක අපේ සෞඛ්‍ය විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට අපටත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් සුවිශේෂී දේ තමයි ආහාර ආරක්ෂණය සම්බන්ධයෙන් කතා කරනකොට අපි හැමෝම පාරිභෝගිකයෝ. ඔබට තේ කඩයක් තිබෙනවා නම් ඔබ කෙනෙකුට ආහාර විකුණනවා නම් ඒකාතින් ඔබ ව්‍යාපාරිකයෙක්. නමුත් ඔබ පාරිභෝගිකයෙක් වෙනවා අනික් අතට. ඒ මේ ලෝකේ හැම පුජ්‍යලයෙන්ම මොන බිස්නස් එකක් කරනත් අන්තිමට ඒගොල්ලෝ පාරිභෝගික වෙනවා. ඒ නිසා මේක සුවිශේෂී තත්ත්වයක්. අනිත් බිස්නස් වලට ඒක නැහැ. ඒ නිසා එය පාරිභෝජනය කරන අපේ යුතුකමක් කිසියම් තැනක වැරද්දක් දකින්න නම් ඒ පෙන්ලා දෙන්න. මේ නීති මෙහෙම තියෙනව නේද? ආතින් අල්ල නේද දුන්නෝක වැරදි නේද කියලා අපි හඬක් නගන්න පුරුදු වෙන්න ඕනේ. පාරිභෝගික ඉස්සෙල්ලා. ඒ වගේම මේ ආහාර ශාස්ත්‍රයේ ඉන්න සියලුම දෙනා දැනගන්න ඕන තමුන් නිෂ්පාදනය කරන ආහාරය, ඒ වගේම තමුන් විකුණන ආහාරය, නැත්නම් තමුන් ආනයනය කරන ආහාරය මේක දරුවෙක් කනවා වෙන්න පුළුවන්. ගර්භණී මවක් වෙන්න පුළුවන්. නැත්නම් රෝගියෙක් වෙන්න පුළුවන් මේ ආහාරය ගන්න. අපි දන්නේ නැහැ කවුද කියන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපේ ඒ වගකීම දරන්න. දැන් අපි ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර සම්බන්ධයෙන් පැය 24 පුරාම අපි අංශ නිලධාරීන් එහි රැකවල් දාගෙන මේ වැඩ ක්‍රියාත්මක කරනවා. සමහර ඒගොල්ලන්ට දෙන උපදේශය තමයි මේ ලංකාවට නිදහස් කරන පිටරටින් එන ආහාරය
හෙට කන්නේ වාගේම දරුවා ඉන්න. වා මෙතන රසාව කරනවා. හෙට මේක සමාජයට ගිහිල්ලා, හෙට මේක කැන්ටිමකට ගිහිල්ලා, නැත්නම් වෙනත් තැනකට ගිහිල්ලා මේ කන්නේ වාගේ දරුවා ඉන්න පුළුවන්. ඒ නිසා මේ සුරක්ෂිතභාවය ඔබ ආරක්ෂා කරගත වෙනවා. විශේෂයෙන් මේ වගේ ඒ නිසා අපි විශේෂ වැඩපිළිවෙළ යොදලා තියෙනවා. රටට ආනයනය කරන සියලුම ආහාර විශේෂ සුවිශේෂී පරීක්ෂාවට භාජනය කරලා විතරයි රටතුරට ගන්න වැඩපිළිවෙළ අපි සකස් කරලා තියෙනවා. මොකද මේක අපි හැමෝගෙම වගකීමක්. මේ වගකීම අපි හැමෝම ඉෂ්ට කළොත් ආරක්ෂා වෙන්නේ අපි හැමෝම සහ අපේ දරුවෝ සහ ඉදිරි පරම්පරාව. දැන් ඔය වගේ හඬක් නගන්න පහුගිය කාල සීමාවෙදී අපි ඒ තරම් උනන්දුවක් දැක්වේ නෑ වෙන්න පුළුවන්. මොකද මේ ඔය COVID-19 එන්න කලින් ගිහිල්ලා මොනවා හරි එහෙම ප්‍රශ්නයක් කිව්වොත් එම එපා නම් මහත්තයා යන්න කියන තැනටපත් වෙන තත්ත්වයක් තිබුණා. නමුත් දැන් අපිට හැමෝටම වගකීමක් තියෙනවා සහ මේක කොයිතරම් අපි සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්න ඕනද කියන එක අපිට ප්‍රායෝගික විවිධ අවස්ථාවලදී දැනিলা තියෙනවා. මම තව පැත්තකට එන්න සුදුනම දැන් මේ ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරද්දී එළවලු පරතුරු වගේ දේවලුත් ඔබතුමාලට අයිති වෙනවනේ. දැන් විශේෂයෙන්ම අපි අහලා තියෙන කාරණාවක් තමයි දැකලා දින දෙයක් තමයි සමහර උදාහරණයක් විදිහට දැන් අපි කැරට් වගාව ගත්තොත් එහෙම ගෙදර පාවිච්චියට වෙනම වගා කරගන්නවා. විකුණන්න වෙනම ගහන්න තියෙන ඔක්කොම ටික ගහලා තමයි අපි අතරට එන්නේ. මෙන්න මේ වගේ දේවල් වලට යම් නියාමනයක් තියනවද ඔබතුමාලා තුල? ඇත්තටම දැන් ඔබතුමා ඔය කියපු කාරණය සම්බන්ධයෙන් අපි දැන් මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ දැන් මේ රටේ පොඩි කතිකාවතක් තියෙනවා මේ වසවිස නැති ආහාර සහ වසවිස තියෙනවා නේද අපි කන මේ ආහාර වල කියලා. දැන් මම කලින් කිව්වා වගේ අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දැන් මේ වසවිස අපිට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපේ වගකීම සුතුකම හැමෝගෙම මේ දේන් ආරක්ෂාව සඳහා ක්‍රමසාවිදි සකස් කිරීම. ඒ සඳහා ඒට අවතීර්ණ වීමක් වශයෙන් 2018-19 වසරේදී ලංකාවේ පළවෙනි වතාවට ඔය කියන ඔබතුමා කියන සංකල්පය අපි ටෙස්ට් කරා. ඒ ලංකාවේ තියෙන එළවලු, පළතුරු, මාළු මේ වගේ හාල් මේ වැඩිපුරම ජනතාව පාවිච්චි කරන මේ ආහාර ද්‍රව්‍යයන් 10 ගණනක් ලංකාව පුරාම දිස්ත්‍රික් සියලුම දිස්ත්‍රික් ආවරණය වෙන පරිදි අපි සාම්පල් අරගෙන ලංකාවේ පිළිගත් ආයතන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ වගේම නාර ආයතනය මේ මාළු ටෙස්ට් කිරීම සඳහා පාවිච්චි කරා. ඒ වගේම කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන වගේ පිළිගත් ආයතනවල අපි මේවා ටෙස්ට් කරලා බැලුවා ඇත්තටම මේ වසවිස තියනවාද කියලා. ඔබ කැමති නම් මට පුළුවන් මේ ප්‍රතිඵල නිකුත් කරන්න. කැමති දැනගන්න මේ පරීක්ෂණ ප්‍රතිඵල. එළවලු සම්බන්ධයෙන් ගත්තොත් අපි ආසන්න වශයෙන් 200කට ආසන්න සම්ප්‍ර සංඛ්‍යාවක් විශ්ලේෂණය කළ රජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ අපි ස්තුතිවන්ත වෙනවා. එතුමන්ලා අපට නොමිලේම මේ පහසුකම සපයලා දුන්නා. එයින් දැන් මේ ආහාර වල තිබෙන්න පුළුවන් මේ පෙස්ටිසයිඩ්ස් කියලා තියෙනවා. අපි බැලුවා කුමිනාශක. පෙස්ටිසයිඩ් තියෙන්න පුළුවන් පෙස්ටිසයිඩ් කොයිතරම් ප්‍රමාණයකද කියලා අපි පෙස්ටිසයිඩ් 20ක වගේ ප්‍රමාණයක් චෙක් කරලා බැලුවා. ලංකාවේ වැඩිපුරම භාවිතා කරන පෙස්ටිසයිඩ් 20ක්. ලංකාවේ 100කට වැඩි තියෙනවා. අපි 20ක් ටෙස්ට් කරලා බැලුවේ වැඩිපුරම පාවිච්චි කරන බහුල. ඔව්. ඒවැ තියෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් කිලෝග්‍රෑම් එකකට එක එකට වෙනස්. අපි කිලෝග්‍රෑම් එකකට මේ අපි යම් කිසි රසායනික වර්ගයක් 0.1ක් උදාහරණයක් තියෙනවා. මේක 0.1ක් තියෙන්න පුළුවන්. ඊට වැඩි තිබුණොත් තමයි මනුස්ස ශරීරයට අහිත කරයි කියලා ලෝක සම්මතය. ඒ නිර්ණයකට අනුව තමයි අපි මෙය පරීක්ෂාවට භාජනය කරේ. ඒක සමස්තයක් වශයෙන් ගත්තොත් ඒ සාම්පල් 198කින් අර විදිහට පිළිගත් මට්ටමට වැඩිපුර සාම්පල් තියෙනවා 23ක. ඒතර ඒ කියන්නේ 100ට ප්‍රමාණයක් ගත්තොත් 100.76ක ප්‍රමාණයක තමයි වැඩිපුර තිබිලා තියෙන එළවලු සම්බන්ධයෙන්. ඒතර ඒ අතර අපි වැඩිපුරම ගත්තොත් මොන වගේ එළවලුද වැඩිපුරම තියෙන්නේ කියලා තක්කලි වල 101.3ක් තිබිලා තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට චුට්ටක් වැඩි ඒවා. ඒ වගේම මෑකරල් වල සහ පතෝල වල තමයි වැඩිපුරම දක්නට ලැබුණේ මේ කුමිනාශක වැඩි ප්‍රමාණයක්. ගෝවා වල වගේ තත්ත්වයක් කොහොමද? මොකද අර ගෝවා වලට වගේ තෙල් ගහනවා ටිකක් වැඩි කියලා අපි දන්නවා. ඒක තමයි දැන් මේ මතයත් එක්ක අපි මේ පරීක්ෂණ මෙයා වෙන්නේ නැහැ. දැන් ඒ ගෝවා වල එච්චරම නැහැ. එතකොට මේ අපි විතන නෑ ගෝවා බලලා නැහැ. බලලා තියෙන තක්කලි, වම්බටු, ලීක්ස්, කැරට්, පෝංචි මෑ
වැටකොල්ලු පතෝල බණ්ඩකෝන ඔය ටික. ඉතින් දැන් මේක ලොකු ක්‍රියාකාරීත්වය ලොකු එක්සර්සයිස් එකක්. පොද දැන් අපි ගත්තොත් අපි මේ මෙතන තියෙන ප්‍රමාණයට වඩා තව 10ක් ගත්තොත් ඒ 10ට අර 20ක් සඳහා ටෙස්ට් 20ක් සඳහා 200ක් ටෙස්ට් කරන්න සිදු වෙනවා. ඔය දැන් මේකත් මේ සියලුම දේ කරන්න අපිට ලක්ෂ 20ක් 30ක් විතර වියදම් වුණා. ලොකු එක්සර්සයිස් එකක් මේක කාලෙත් ගත වෙනවා. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහට මේ ජාතික මට්ටමේ මේ කඩේ ඇත්තට මේක හොයාගන්න පුළුවන්ද කියන බණ. ඒ ඊගාවදියේ අපි අනිකුත් වලවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට පළතුරු ගැන බැලුවා. පළතුරුත් අපි සමහර ලාවට අපි පළතුරු විශේෂයෙන්ම ආනයනික පළතුරු. සෑම කන්සයින්මන්ට් එකක්ම අපි පෙස්ටිසයිඩ් සඳහා රජයේ රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ චෙක් කරලා බලනවා. ඒ චෙක් කරලා බලලා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව තියෙනා නම් විතරයි රට ඇතුළට ගන්න දෙන්නේ. ඒ නිසා ආනයනික පළතුරු වල හැම එකෙම තියෙනවා. හැබැයි ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා අඩුවෙන් තියෙනවා. ඒ නිසා නමුත් ලංකාවේ ටෙස්ට් වෙන්නේ නැහැ. අපි මේ ආනයනික පළතුරු ටෙස්ට් කරන්න පටන් ගත්තාම ආවට පස්සේ අයි ලංකාවේ ටෙස්ට් කරන්න. අපි ලංකාවේ ටෙස්ට් කරලා බැලුවා මෙන්න මේවා පැපෝල්, කෙසෙල්, කොමඩු, අන්නාසි, කිලෝපේර, අර මිදි පොඩි මිදි මේ ලංකාවේ හදන යාපනයේ මිදි කියලා කියන අඹ. ඔන්න ඔය ටික අපි සාම්පල් 398ක් ටෙස්ට් කරලා තියෙනවා. ඒ 398න් 46ක තිබිලා තියෙනවා පිළිගත හැකි මට්ටමට වඩා ඉහළ මට්ටම් වල. එතකොට ඒවා ගත්තාමත් වැඩිපුරම ඒ විදිහට තිබිලා තියෙන අර කිලෝ පෙර සහ ලංකාවේ මිදි වල තමයි තිබිලා තියෙන වැඩිපුරම මේ අදාළ මට්ටමට වඩා ඉහළ. දැන් මම මෙතනදී ඒ කාරණා මතක් කර යුතු වෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියන්ට අනුකූලව එළවලු හෝ පළතුරු මේ වගේ ටෙස්ට් කරලා බලනකොට ඒවා ලෙල්ල ගලවන්න නැතුව ටෙස්ට් කරන්න ඕනේ. එළවලු නම් හොදන්න නැතුව ටෙස්ට් කරලා බලන්න. ඒ නිසා මේ පොඩි ප්‍රමාණයක තියෙන්නේ ඒකත් චූටි ප්‍රමාණයක් ලොකු වැඩිකමක් නැහැ. ඒ නිසා මේවා සෝදලා කනවා නම් ලෙල්ලärලා කනකොට විශේෂයෙන් පළතුරු දැන් මේ කෙසෙල් වල තිබ්බට ලෙල්ලත් එක්කන ටෙස්ට් කරන්නේ. එතකොට ඒකේ වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන් තියෙනවා. පැපෝල් එක ලෙල්ලත් එක්ක ටෙස්ට් කරන්නේ. ඒක තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය. ඒක අපිට වෙනස් කරන්න බෑ වෙනතුනත් අපිට මේක ඉන්ටර්ප්‍රීට් කිරීමේ ගැටලුවක් වෙනවා. ඒ නිසා ජනතාවට දෙන්න පණිවිඩය තමයි මේ දේවල් හොඳින් සෝදලා ආහාරයට ගන්නවා නම් ඒ වගේම මේ අර ඇපල් කනකොට ලෙල්ල පිටින් කන්න තු ලෙල්ල අරනවා නම් මේ වෑනුත් මේ තියෙන පොඩි ප්‍රමාණයුත් අපිට ගැලවිලා ඉන්න පුළුවන්. ආරක්ෂා වීමේ හැකියාවක් තියෙනවා. ලේසි වැඩක් නෙමෙයි දැන් අඬ බොන්න ගන්න සල්ලි අතිය තිබ්බත් හරියන්නේ නැහැ තරංග මේක බොහොම බරපතල වැඩක්. අපිට තව කාරණා බොහොමයක් තියෙනවා කතා බහ කරන්න ඕනේ දැන කියාගත යුතු දේවල්. මේ පළතුරු වලට කල් තබා ගන්න යොදන දේවල් මේ වගේ දේවල් පිළිවෙල ටිකක් කතා කරපු වෙලාවේ දැන් අපි හරි බයයි අපේ දරුවෙකුටවත් ඇපල් ගෙඩියක් කන්න දෙන්න පිටරටින් ගෙන්නන දොඩම් ගෙඩියක් කන්න දෙන්න. මොකද මේවා කඩා ගන්න කොයි කාලෙද ඊට පස්සේ නැව් වලින් හරි කොහොම හරි ක්‍රමයකින් මෙහෙට එන්න යන කාල සීමාව මේවා අපේ වෙළඳ පොලේ තියෙන කාලේ මෙච්චර කාලයක් තියාගන්න කොච්චරනම් විෂද්‍රව්‍ය යොදනවද කියන ප්‍රශ්නේ තමයි අපේ ඔළුවේ තියෙන්නේ. මේකට ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර කොහොමද? කලා වගේ මේ ආනයනික ආහාර අපි පරීක්ෂණය කරන්න පටන් ගත්තා 2018 වසරේදී. දැන් කියන්නේ පළතුරු ලංකාවට ආනයනය කරන සියලුම පළතුරු ඒවයි තිබෙන පෙස්ටිසයිඩ් සඳහා ඒ කියන්නේ කුමිනාශක සඳහා අපි චෙක් කරලා බලනවා. මොකද කුමිනාශකයක් ස්ප්‍රේ කරනවා නම් මේක පිටස්තර තියෙන්න ඕනේ. එතකොට ඒ පරීක්ෂා කරලා ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නම් විතරයි රට ඇතුළට ගන්න. එහෙම නැත්නම් අපි හරවලා යවනවා. කල් තබා ගැනීමටත් ඒක බලපාන්නේ. කල් තබා ගන්න જાති දැනට අපි ටෙස්ට් කරන්නේ නැහැ. නමුත් කිසියම් මුදයක් ඒකට ස්ප්‍රේ කරනවා නම් එය පිටපොත්තෙන් රැඳී තියෙන්න ඕනේ. ඉතින් අපි පෙස්ටිසයිඩ් චෙක් කරලා බලනකොට ඒවැයි ඒ අදාළ ප්‍රමාණයන්ට වඩා වැඩිපුර වෙනද පොලේ තිබෙන ඒවැයි නොමැති බවට අපට සහතික වෙන්න පුළුවන් ලංකාවේ ඊනාට පස්සේ අපේ ගැහුවේ නැත්තම්. ඉතින් ඒ නිසා එතෙන්දී අපිට ඒ සහතිකය වෙන්න පුළුවන් ආනයනය කරන අවස්ථාවේදී. දැන් තවදුරටත් මේ තියෙන පොඩ්ඩ හරි රැඳී තියෙන ටික ඉවත් වෙන්න පුළුවන්. මෙය පොත් ඇරලා කනවා නම් වඩා හොඳයි. සමහරව ඇපල් කන්න පුරුදු වෙලා තියෙනවා මේ පොත්තත් එක්ක ඇරලා කන පොත් අයින් කරලා කනවා නම් ඒ අවදානමත් ඉතින් අයින් වෙනවා.
මේක බොහොම එහාට යන මාතෘකාවක් කාරණාවක්. එක පැත්තකින් විවිධ වර්ණක යෙදීම් ගැන ඊළඟට විවිධ දේවල් මේක ඇතුලේ අපිට තියෙනවා හමුවන තැන් මේ ආහාර ඉන්ජෙක්ෂන් කරනවායි කියලා සමහර වෙලාවට අපි අහනවා මේ එන්නත් කරනවායි කියලා. එහෙම දේවල් සිද්ධ වෙනවද? සෑහෙන දේවල් මේ සමාජයේ කතා බහට ලක් වෙන දේවල්. දැන් කොමඩු ගෙඩියට පවා කියනවා රතු පාට වෙන්න මදේ ඇතුළත වර්ණක යොදනවා. දෙලුම් ගෙඩියට එහෙම කරනවා කියලා කියනවා. සීනි සාන්ද්‍රවල පිළිබඳව පහුගිය කාලේ සෑහෙන කතා බහට ලක් වුණා. අපිට දැන් පේනවා ඒක පොඩක් යටපත් වෙලා දූ කියලා එකකුත් හිතෙනවා. දැන් මෙතෙන්දී මම සඳහන් කරන්න ඕනේ දැන් මේ ආහාරවල අපි දන්නා විෂ වර්ග තිබෙනවා. දැන් පළතුරක් නම් මේකට ගහන්නේ මෙන්න මේ රසායනිකයි කියලා අපි දන්නවා මේ පෙස්ටිසයිඩ් කියලා. අපි ඒවට ටෙස්ට් කරනවා. දැන් ලංකාවේ අපි තුන එක පළතුරක් ගත්තොත් කොමඩු කියලා ගමු. මේ කොමඩු කරවට අපි තුන කිසියම් කෙනෙක් මේවට ගහනවා කියලා අම්කිසි පළතුරක් නිර්දේශිත කුමිනාශක තියෙනවා. ඒවා විතරයි හටනම් ගහන්න ඕනේ. ඒතර අන්නාසි වලට තියෙන නිර්දේශිත කුමිනාශක. ඒ නිර්දේශිත කුමිනාශක විතරයි ඒකට ගහන්න ඕනේ. එතකොට අපි ආහාර ආරක්ෂණ වශයෙන් අපි බලන්නේ නිර්දේශක කුමිනාශක මේකේ තියෙනවද කියන එක විතරයි. ඒක මම කලින් කිව්වේ. ආහාර ආරක්ෂණය කියන එක මේ සෞඛ්‍ය විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කුෂිකර්ම විතරක් කරන්න. ඒක හැමෝගෙම වගේ. ඒක තමයි ජාත්‍යන්තර තේමාව. අපි තමුන් හිතුවේ නැත්තම් මේකට එපා කියලා තියනවා නේද ගහන්න. මේකට ගැහිම සුදුසු නෑ නේද කියලා. ඒ කිසියම් හේතුවක් නිසා පාගියක් තියෙනවා. අන්න ඒක නොකරන්න හැමෝම වගේකින් බලාගත්තේ නැත්නම් කවදාවත් මේක අපිට ආරක්ෂා කරගන්න බැහැ. මොකද අපිට කඩේ තියෙන පළතුරක් අරගෙන ලංකාව පාවිච්චි කරන කුමිනාශක 120ටම ටෙස්ට් කරන්න බෑ. අතිවිශාල විදමක් යනවා. ලෝකින් ගෙන පළතුරු උනත් එහෙමයි. ඒ නිසා මේකට අනවශ්‍ය දෙයක් ඉන්ජෙක්ට් කරනවා නම් ඕක චෙක් කරන්න අපිට හරද්දයක් කරන්න පුළුවන්. ඒක මොකක්ද චෙක් කරන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව කොහොමද චෙක් කරන්නේ? රේගෝ තුල පරීක්ෂාවට ලක් වෙනවද? සමස්තයක් විදිහට රේගෝ තුල පරීක්ෂාවට ලක් වෙනවද? පිට රටින් අපි ආනයනය කරන පළතුරු විශේෂයෙන් පිට රටින් ආනයනය කරන සියලුම පළතුරු අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කරලා තමයි රට ඇතුළට ගෙනන යෙදෙන්නේ. ඉතින් එතෙන්දී අපි දැනට පරීක්ෂාවට ලක් කරන්නේ පෙස්ටිසයිඩ්ස් පමණයි. ඔව් මේ තරංග මේක ඇතුලේ තව කාරණාවක් මේ දැන් අපි අර මුලදීම අපේ විශේෂඥ වෛද්‍යතුමන් පෙන්වුවා නිර්දේශ මාලාව මාර්ගෝපදේශ මාලාව පුංචි පෙට්ටි කඩේ ඉඳලා අර කියපු තරුපන්තිය හෝටලේ දක්වාම ආහාර පාන නිෂ්පාදනයේදී අලෙවි කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. එතකොට මේන් පරිබාහිරව යමක් සිද්ධ වෙනවා නම් මීට පිටින් යම් අය කටයුතු කරනවා නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ක්‍රියාමාර්ග ගැනීමේ බලතලත් ඔබ සතුවම තිබෙනවද නැත්නම් තවත් ආයතනික පොලිසිය හරි තව ආයතනික සම්බන්ධ වෙන්න ඕනද ඔබ? නෑ ප්‍රගීත. ඒ සඳහා සියලු බලතල 1980 අංක 26 දරන ආහාර පනත යටතේ සෞඛ්‍ය නිලධාරීන්ටත් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂණවලටත් පැවැත්ලා තියෙනවා. ඒ නිසා ඒ ආහාර සඳහා ප්‍රමිතීන් ලංකාවේ සකස් කරපු ප්‍රමිතීන් තියෙනවා. ඒ ආහාර පනත යටතේත් ඒ වගේම සමහර ප්‍රමිතීන් තිබෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් සකස් කරන ලද ප්‍රමිතීන්. ඒ ප්‍රමිතීන් අපි ආහාර පනත යටතේ නීති බවට පත් කරලා තිබෙනවා. ඒ නිසා ඕනම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට හැකියාව තිබෙනවා රටේ තියෙන විකිණීම සඳහා තියෙන ඕනෑම ආහාර සාම්පලයක් අරගෙන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේද යවලා මේ අනුකූල තියෙද නැද්ද කියන එක බලලා ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න, පුජ්‍යලෙන් අත්අඩංගුවට ගන්න, ආහාර අත්අඩංගුවට ගන්න, ඕනෑම වෙලාවක පරීක්ෂක පිවිසෙන්න, ඒ වගේම අවශ්‍ය නම් නඩු කටයුත්තක් දක්වා යාමට ඒ අයට බලය තිබෙනවා. ඒ වගේම පරීක්ෂණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා සඳහා අපි ප්‍රමිතියක් දක්වලා තියෙනවා. ඒ ප්‍රමිතියට තියනවා නම් විතරයි මින් ඉදිරියට තේ කඩයක් හෝ හෝටලයක් හෝ රෙස්ටොරන්ට් එකක් හෝ පවත්වා ගෙනන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රමිතියට නැත්නම් ඒ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත නිර්දේශ ලබා නොදිය යුතු වෙනවා. ඒ පළාතේ PH මහත්තයා. PH මහත්තයා නිර්දේශ ලබා නොදීමුනොත් ඒ ලියාපදිංචි වෙන්නේ නැහැ. ලියාපදිංචි නොමැතිව ඒ වගේ තේ කඩයක් පවත්වාගෙන යාම නීති අනුකූල වෙන්නේ නැහැ. ඒ නීති විරෝධී කටයුත්තක් වෙනවා ඉදිරියේදී. සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට ඔබතුමාලා මේ වෙනකොට අලුතෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? අපේ රටක් දැනුවත් කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් ඔබතුමාට මේ උදා වෙලා තියෙන මොනවද අලුතෙන්ම අරගෙන තියෙන දේවල් වෙන්නේ? අලුතෙන්ම අප ගත එක ක්‍රියාමාර්ගයක් තමයි ඔය රටේ තියෙන සියලුම ආහාර ටෙස්ට් කරලා බලන්න. දැන් මේ වසර තුරදී අපි අපිටම සැලසුම් කරලා තිබ්බ මීටත් එහා ගිහිල්ලා ඔබ සඳහන් කරා අපි අපිට මගියට තවත් සමහර දේවල් තියෙනවා ටෙස්ට් කරන්න. ඒවත් ටෙස්ට් කරන්න. නමුත් මේ කොවිඩ් සංගතයත් එක්ක ඒ ටිකක් පොඩ්ඩක් පසුබෑම වලට ලක් වෙලා තිනවා. ඒත් ඒක මම තව කාරණා සඳහන් කරන්න ඕනේ මේ දැන් කෙනෙකුට හිතනවා ඇති අපි ඕන තරම් දකින්න මේ කුමිනාශක ගහනවා නේද මේ අපි භෝග වලට. නමුත් ඔයගොල්ලෝ ටෙස්ට් කරනකොට නැති ඇයි කියලා. ඉතින් ඒකට ඇත්තටම ලංකාවේ එක හොඳ තැනක තියෙනවා. කලාපි රටවල් එක බලනකොට මේ කුමිනාශක ආනයනය අතින් පාවිච්චි අතින් ලංකාව ඉතාම අඩු තැනක ඉන්නේ. ඒක හොඳ සාධකයක්. ඊට අමතරව ලංකාවට ආනයනය කරන කුමිනාශක ඉතාමත් හොඳ නියාමයකට ලක් වෙනවා.
ඒ කුමිනාශක අනුමත කිරීම සඳහා පෙස්ටිසයිඩ් ඇඩ්වයිසරි කමිටි කියලා කමිටියක් තිබෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයට. එතනට ලැබුණාම ඇප්ලිකේෂන් එකක් එය සෑහෙන කාලයක් වසර ගණනාවක් යන සමහර ලායට අපි පරීක්ෂාවට භාජනය කරලා ඒවා ටෙස්ට් කරලා ලෝකෙ කොහෙද පාවිච්චි කරන්න කියලා බලලා අපේ ජෛව විවිධත්වයට මේ හරියනවද කියලා බලලා ඒ වගේම විශේෂයෙන්ම බලන සාධකයක් තිබෙනවා මෙය යම්කිසි භෝගයක් වලට ගැව්වහම සුමාන දෙකකට වැඩිය මේ භෝගෙ මට තියෙන්න බෑ. දැන් සමහර රටවල එහෙම නැහැ. නිසා ඒ ගැහුවාම සුමාන දෙකක් දොළ මේක වියෝජන වෙලා යනවා. ඒ නිසා තවත් නිර්දේශ තියෙනවා මේ කුමිනාශකය අස්වැන්න නෙලන්නට සතියකට කලින් විතරයි ගහන්න පුළුවන්. ඊට පස්සේ ගහන්න බෑ. ඉතින් ඒ වගේ ක්‍රමයන් ක්‍රියාත්මක වීම තුළ ඔය ගහන කුමිනාශක වෙළඳ පොළට එනකොට ඒවා වියෝජනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍යතුමනි දැන් මේ කාරණාවත් එක්ක මම හිතන්නේ අපි තව පැත්තකට අවධානය දෙන්නට ඕනේ කියලා. ඕනම විෂයකට අදාළ වෘත්තීය නිපුණත්වය කියන එකත් ඊටාම වැදගත්. දැන් ඔය අපේ ගොවි මහත්තයාගේ ඉඳලා ඔය භාවිතාව පිළිබඳව වෘත්තීයමය අවබෝධය නිපුණත්වය තියෙන ප්‍රොෆෙෂනල් නම් අපි හිතනවා මේක බොහෝ විට වැලකේවි, එය පරිස්සම් වේවි. එතකොට අපිත් පරිස්සම්. ඒ ගැනත් අවධානය යොමු වෙන්නට ඕනේ නේද? ඔව් ඇත්තටම දැන් ඒ තත්ත්වය අනුව අපේ රටේ බලනකොට අපිට පොඩ්ඩක් අපහසු වෙලා තියෙනවා ඒ කාරණේ. වඩා පිට රටවල නම් ගොවියෝ කියලා මහා පරිගාණ ගොවියෝ කීප දෙනා ඉන්නේ. එතකොට නියාමනය කරන්න හරි පහසුයි. නමුත් අපේ රටේ ප්‍රධාන ආහාරය වන හාල්, බත් හදන ගොවියෝ කී දෙනෙක් ඉන්නවද? ගණන් කරලා කියන්න පුළුවන්. කවුද දන්නේ? අන්න ඒ නිසා නියාමනය කිරීමේ ප්‍රායෝගික ගැටලු තිබෙනවා. ඒ නිසා මම කිව්වේ ගොවියා දැනගන්න ඕනේ මේ මං නිෂ්පාදනය කරන මේ හාල් ටික හෙට පොඩි දරුවෙක් කනවා වෙන්න පුළුවන්. රෝගියෙකුට කැඳ හදලා දෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේකට අනවශ්‍ය දේවල් වසවිස නොදාන්න මම පරිස්සම් වෙ යුතුයි. අර ඔබතුමා කලින් කියපු ඒ හරිම වැරදි. අපිට ගෙදර කන්න ටිකක් හදා ගන්නවා මිනිස්සුන්ට දෙන්න. අන්න ඒ ආකල්පය තිබුණොත් අපිට කවදාවත් මේ ආහාර ආරක්ෂණය කරන්න. අපි හැමෝම එකතු වෙන්න ඕනේ මේ දේ නිසි පරිදි ක්‍රියාත්මක කරන්න. එහෙම නැති වුණොත් ඉස්සර කාලේ තිබුණා මීට අවුරුදු 15ක් 20කට 30කට ඉස්සර තිබුණා මැලතිය. දැන් මැලතියෙන් ගෙන්නන්න දෙන්නේ නැහැ රටට. ඇයි? ඒ මිනිස්සු බෝග වලට පාවිච්චි කරා. ඒ බෝග වලට පාවිච්චි කරා මාස 70 බෝගේ තියෙනවා. ඒක ශරීරයට යන්න පුළුවන්. අන්න ඒ කාරණේ නිසා ඒ වගේ කුමිනාශක දැන් ලංකාවට ගේන්න ඉඩ දෙන්නේ නැහැ. සුමාන දෙකක් උපරිම සුමාන දෙකක් ඇතුළත වියෝජනය වෙනවා විතරයි ඉඩ දෙන්නේ. ඒ නිසා තමයි කොයිතරම් කුමිනාශක පාවිච්චි කළත් අපි පාවිච්චිත් බොහෝ දුරට අඩුයි. ඒ පාවිච්චි කරත් අපි වෙළඳ පොලේ අරන් තමයි මේ ටෙස්ට් කරලා තියෙන්නේ. වෙළඳ පොලේ සාම්පල් වල දකින්න අඩු අන්නේ හේතුව නිසා. හෙට ආහාර සුරක්ෂිතතා දිනය 7 වෙනිදාට යෙදිලා තියෙන්නේ. මේ සියල්ලත් එක්ක මෙතෙක් අපිට කියන්න බැරුණු යම් කාරණාවක් තියෙනවා නම් විනාඩියක් දෙකක් වගේ පුංචි කාල සීමාවක් තුළදී අපේ හිතවතුන්ට මේ ප්‍රේක්ෂකාගාරට ඔබතුමාට කියන්න තියෙන මොකක්ද කියන සමායන තරංග මම හිතන්නේ ඒකට අපි එක්කාසු කරමුත් කරනවා. දැන් ඔබ අන්තිමට කියපු කාරණාවත් එක්ක දැන් අපේ සාමාන්‍ය මතය අපි හිතන් ඉන්නවා අපි සෑහෙන්න කෘමිනාශක පාවිච්චි කරන සෑහෙන්න වස විස යොදන රටක් විදිහට අපි අතරේ අදහසක් තියෙනවා. හැබැයි දැන් ඔබ කිව්ව විදිහට අපි හොඳ මට්ටමකත් ඉන්නවා. මේක විද්‍යාත්මකව සාධක සහිතව දත්ත සහිතව පැහැදිලි කර දීමත් ඉතාමත් වැදගත්. ඒකත් එක්කම ওই පණිවිඩයට යමු. ඔව් ප්‍රගීත්. ඇත්තටම ගොඩේ දෙනෙක්ගේ මතය මම හිතන්නේ මේ මතය හැදිලා තියෙන්නේ අපි මේ බැහැලා එළියට ගිහිල්ලා එහෙම ඇවිදිනකොට අපි දකින දෙයක් තමයි මිනිස්සු ක්‍රිමිනාශක ගහනවා. ඒ නිසා මේක ගහනවා දැක්කම අපි බය වෙනවා. ඒ වගේ මතයකුත් තියෙනවා ක්‍රිමිනාශක තියෙනවා වැඩිපුරම කියලා. ඒ නිසා තමයි අපි මේ අවතීර්ණ වීමක් වශයෙන් ලංකාවේ පාවිච්චි කරන 120ක් වෙන කුමිනාශක වලින් 20ක් විතර තමයි ටෙස්ට් කරලා බලලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ 20 ගත්තොත් ඒ භෝග ටික ගත්තොත් ඒ කියන්නේ මේක මේ ක්‍රොස් සෙක්ෂන් එක පැතිකඩක් අපි බලලා තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් 2%ක් 3ක් විතර වාගේ පළතුරු තමයි ප්‍රමාණය ඉක්මවලා කුමිනාශක තියෙන්නේ. ඉතින් මෙය එක්තරා විදියකට හොඳ සාධකයක්. ඒ නිසා අපි මේන් බලාපොරොත්තු වෙන මේ තවදුරටත් ඉදිරියට අරන් ගිහිල්ලා තවදුරටත් මේවා චෙක් කරලා බලන්න අනිකුත් ආහාරات අනිකුත් කුමිනාශකත් එකතු කරලා සම්පූර්ණ පික්චර් එක අපිට අරගෙන බලන්න. ඉතින් නමුත් අපි හිතනවා මේවා අපි සොයාගෙන නිකන් ඉන්න නෙමෙයි ඊට පස්සේ ඒ තැන් නිවැරදි කර යුතු වෙනවා. ඉතින් එහෙම තැන් අපි නිවැරදි කරන්නත් කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම මට වෙලාව නැහැ කාරණා කියන්නේ විශේෂයෙන්ම මිරිස් වල එන ෆ්ලොටොක්සින් කියලා විස වර්ග තියෙනවා. අපි සම්පූර්ණයෙන්ම ඒ දේවල් මිරිස් 95% ලංකාවට ගේන්නේ ඉන්දියාවෙන්. ඒ ගෙන්නන මිරිස් වල යත කාලෙදී ගැටලු තිබිලා තියෙනවා. ඒ අපි විශේෂ විස වර්ග ෆ්ලොටොක්සින් කියන විස වර්ග ඩිටෙක්ට් කරලා මාධ්‍ය වල ඔබ දකින්න ඇති කන්ටේනර් ගණන් ආපහු ඉන්දියාවට හරවලා යවුවා. ඉතින් ඒ වගේ දේවල් අපට කරන්න පුළුවන් උනේ මේ වෙළඳපොළ තියෙන සාම්පල් ටෙස්ට් කරලා හොයාගත්ත දත්ත වලින්. ඒ නිසා මේ කටයුත්ත අපි ඉදිරියේදීත් කරනවා. වෙළඳපොළේ සොයාගන්න මේ දේවල් අපි දැනගත්ත දේවල් තවත් දේවල් තියෙනවා. යම් තැන් වල ප්‍රශ්න තියෙන තැන් අපි හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්ත තැන් අපි නිවැරදි කරන්නත් පිළිවෙලක් කරගෙන යනවා. ඒ මහ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි
අපි මහ ජනතාව හුඟ දෙනෙක් පාරිභෝගික වගේම හුඟ දෙනෙක් නිෂ්පාදිත වෙන ආහාර. ගෙදර පොඩි දේවල් හදනවා. නැත්නම් පොඩ්ඩක් විකුණ ගන්න හරි හදනවා. අන්න ඒ හදන ආහාරය මතක තියාගන්න මේක පොඩි දරුවෙක් වෙන්න පුළුවන් කන්නේ. රෝහලේ ඉන්න රෝගියෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් ගර්භිණී මාවක් වෙන්න පුළුවන්. ඒ නිසා එයට වසවිස දැනුවත් එකතු කරන්න එපා. එහෙම හැමෝම අපට කරගන්න පුළුවන් මේ පුංචි ලංකාවේ අපට පුළුවන් ආහාර ආරක්ෂණය ගැන හැමෝටම එකතු වෙලා තීන්දුවක් අරගත්තොත් අපි මෙහෙම කරන්නේ නැහැ කියලා අපිට ඉතා පහසු වෙනවා ආහාර ආරක්ෂණය ඇති කර ගන්නට. අපි හැමෝටම තියෙන වගකීම ඒ වගවීම අපි අතර තියා ගන්න ඕන. එයයි අපිට යහපත් තැනකට එන්න පුළුවන් හොඳම. දැන් මේ ආහාර පාන ආහාර භෝග නිෂ්පාදනයේදී වස්තු එක්කාසු කරගම ආහාර පාන නිෂ්පාදනයේදී ඒවා අලෙවි කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු ආකාර පිළිබඳව නිර්දේශ නිර්ණායක ඉදිරිපත් කරමින් විශේෂඥ වෛද්‍යතුමනි ඔබතුමාට අදහසක් ඇතැම් වෙලාවට මේ ඔබ විශේෂයෙන් කිව්ව මහජනතාවට ඔබ කතා කරේ. එතකොට මහජනතාව විදියට අපි බලන් ඉන්න දෙයක් තමයි මං හිතනවා තරංග බොහෝ වෙලාවට කඩේ එහෙම නැත්නම් හෝටලේ පෙට්ටි කඩේ කොහේ හරි තැනක අපි කන්න බොන්න තියෙන දෙන එක හරියට දෙනවද පිරිසුදුව දෙනවද ඒක වෙන්න ඕනේ තමයි. හැබැයි ඒ අතරේ අපි කලින් අර කියපු කාරණාව මතක් කරන්න ඕනේ. වනිස් ගෙඩිය ඔබලා බලලා අතගාලා බලලා ඉඹලා බලලා මේ ඔක්කොම කළා අපි කඩේට මුදලාලිට චෝදනා වෙල්ල කරනවට වඩා හොඳයි. අපි හැමෝම මේ නිර්දේශ නිර්ණායක මත පදනම් වීම ඒ පණිවිඩය අපි ඔබට ලබා දෙමින් මේ සාකච්ඡාව අවසන් කරන්නට සූදානම්. ඔව්. ඒ කියන්නේ අපි හැමෝටම එක එක්කෙනාට වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කරමු. එයයි අපේ යුතුයකම බවට පත් වෙන්නේ. අද දවසේදී අපි මේ අවසන් සාකච්ඡාව බොහොම සාර්ථක කරගන්නට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කතා බහ කරන්න අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන සහභාගී වුණු සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගමලතුමා බොහොම ස්තුතියි. අපි ආයි දවසක කතා කරමු මේ වටිනා කාරණා පිළිබඳව. එහෙනම් අපි හෙට නැවත මුණ ගැහෙනවා මේ සුන්දර ශනිදාවෙන් සමුගෙන සුන්දර ඉරිදාවක අපි මුණ ගැහෙමු. ලබන දිනය දක්වා මේ ගෙවෙන පැය කීපේ ඔබට නිදුක් නිරෝගී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සමුගන්නවා. ඔව් අපි සමුගැනීම සටහන් කරනවා. සියත සමගත් අල්බත ගන්න ඔබට තවත් ආරාධනා ලබා දෙමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.